ලක්හඬ සිත නිවන බුදුබණ ඉරිදා ධර්මානුශාසනාව. දේශකයාණන් වහන්සේ හොරණ සීලසුව අරණ භික්ෂු කිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවසේ ඔබ බොහෝම සතුටෙන් බොහොම සද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කරන්න බොහොම ආසාවකින් බණහන්න සූදානන් වෙන දවස. විශේෂෙන් බණහන්න ආසාවක් තියෙන්න්නට ඕනේ. අපි සතුටෙන් බණහන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා බණහන කෙනෙක් තුළ තිබිය යුතු පළවෙනිමදේ සුසුසති බණඇසීමේ ආසාාවක්. අප්‍රමාණ ආසාාවකින් සතුටකින් බණහනකොට බණහන සූදානන් වෙන්නට ඕන. ඉතිං අදත් වෙනද වගේම ලක්හඬ සිත නිවන බුදු බණ ඔස්සේ ඔබ හැම දෙනාටමත් ඔබේ ජීවිතයට වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න ඔබ සූදානන් වෙන්නේ. ති ඔබ හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය මේ ධර්ම දේශනාව ජීවිතයේ ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි ඔබට මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ අද අපි ජීවත්වෙන්නේ බොහොම භයානක කාලෙක. මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් පහලට පිරිහිලා ආවිස වේගෙන් පිරිහීගෙන ලෙඩරෝගවලට මිනිස්සු ගොදුරුවීමෙන් ස්වභාවික විපත් ව්‍යසන ලෝකෙ පුරාම නොසිතන වේගෙන් ආරම්භ වෙමින් ඒවගේම මනුස්්‍යයන්ගේ ජීවිතවලට එබිල බලද්දී. අපිට ලෝකෙ දියුණුයි වගේ මොනවා පේන්න තිබුණත් බාහිර ලෞකික දේවල් මිනිස්සු මනසෙන් අඩනවා වැලපෙනවා සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඕක තමයි ජීවිතේ. එක්කො කායික දුක් දුන්නස් මානසික දුක් දුන්නස්. දෝමනස්ස කියන මිනිස්සු වැලපෙනවා. කෑකෝ ගගහ නංගොත් කිය මිනිස්සු අඩනවා. පරිදේව නං කිය අඩනවා. දුක්විදිනවා දෝමනස්ස හූල්ලනවා. උපායාස කියන මිනිස්සු සුසුම් හෙලනවා. අපිට කොහෙම් බැලුවත් එක මහරහත්තන් වහන්සේ නමක් තේරගාථාවක දේශනා කරනවා ඉදිරි පසිම් බැලුවත් මරණය පසු පස බැලුවත් මරණය. මේ ජීවිතයේ හැම මොහොතෙම පියවරෙන් පියවර ගන්න හැම හුස්මක් පාසාම දවසින් දවස මොහොතින් මොහොත අපි මරණයට ලංවෙන්. එනිසා පින්වතුනේ අද දවස මේ ධර්ම දේශනාවදී ඔබට ජීවිතය ගැන මේ කාලි හොඳට වැටහෙන කාලයක් මරණ වේදනාව ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක මරණ බය රෝගබිය ලෝකයාටම දැනෙන කාලයක්. තිය නිසාපී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රධානම හරය ඒ හරේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධි. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මේ ලෝකෙ වැහිලා තියෙන ආරි සත්‍ය හතරක් ලෝකයාට මතු කරල පෙන්නන්න. දුක කියන ආරි සත්‍ය කාරි සත්‍යයක්. හැබැයි ලෝකයාට වැහිලා තියෙන අවිද්‍යාවේ. ලෝකයා දකින්න එක සැපක් හැටියට. ඒ දුකට හේතුව මේක තණ්හාවයි කියන දේ සම්පූර්ණයෙන් වැහිලා තණ්හාව උපාදාන කරගෙන සතුටෙන්
ඒ තණ්හාවට ඇලුම් කර කර මිනිස්සු ජීවත්වෙනවා. දුක නැති කරන තණ්හා නිරෝධය ඒක සාක්ෂාත් කළ යුතු දෙයක්. නමුත් ඒකට හිතයොමු වෙන්නේ. භාවනා කරන්න වීරිය වඩන්න නිවන් දකින්න සමහරුන්ට කෙලෙස් නැතිවෙනවා කියනකොට බයි හිතෙනවා. හම්බෝ කෙලෙස් නැති වෙනවා. එහෙනම් ඉති වැඩක් නෑ කියලා හිතෙනවා සමහරුන්ට. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ තණ්හක්කයෝ රාධ නිබ්බානං කියන මේ තණ්හාව ෂේ කිරීමයි නිවන. ඒ පිණිස මඟ පෙන්නන්න. ඒ පිණිස අනුගමනය කළ යුතු මාර්ගයේ තමයි සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේ කියන චතුරාර්ය සත්‍යය ලෝකයට මතු කරලා දෙව්මිනිස් ලෝකයාටම මේ චතුරාර්ය සත්‍යය ඒ නිවන කරා යන මාර්ගයේ පෙන්නන්නයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා සම්බුදු කෘත්‍යය ඉටු කරන්න. ඒ තමයි බුදු කෙනෙක්ගේ සම්බුදු කෘත්‍යය. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මනුස්්‍යයන්ට ජීවත්වෙන්න හැටි කාලබීලා ඉන්න හැටි කුමුරු අතු පිටි කරාගෙන ඉන්න හැටි ඊළඟට ගෙදර පවුලේ ප්‍රශ්න විසඳ ගන්න හැටි හරිහම්බ කරන හැටි කනබොන හැටි ඒව කියල දෙන්න නෙමේ. හැබැයි ධර්මය තුළ ධර්මානුකූලව කෙනෙක් අකුසලෙන් මිදිලා කුසලය තුළ කොහොමද ධර්මිෂ්ටව ජීවන රටාව ගෙනියන්නේ කියන එක ධර්මයෙන් පෙන්න්නනවා. හැබැයි ධර්මයේ ප්‍රධානම ඉලක්කෙ තමයි සත්වයාව අකුසල්වලින් ගලවලා සබ්බ පාපස්සා කරන. සියලු පාපී අකුසල්වලින් වලකින්න. කුසලස් උප සම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්. සචිත්ත පරියෝධපනත් තමන්ගේ හිත දමනය කරගන්න. බණ භාවනා කරන්න. කෙලෙස් යටපත් කරන්න හිත දියුණු කරන්න. ඒ තම් බුද්ධානු ශාසනා. මේක තමයි හැම බුදු කෙනෙක්ම පහළ වෙලා ලෝකෙට පෙන්න්න අනු ශාසනාව. තිය චතුරාරි සත්‍යය තුළ ඒ බුද්ධ අනු ශාසනාව තුළ සඳහන් දුක්ක සත්‍යය. අද අපිට තේරෙන විදිට මේ ගැඹුරු දෙයක් වුණාට අපිට ගැඹුරුදේ සරලව තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඕනම කෙනෙකුට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ තේරෙන භාෂාවේ සාත්තං සභ්‍යහන්ජන අර්ථ සහිතව පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති පිරිසිදු නිවන් මග දේශනා කරේ. මේ ධර්මය තේරුම් ගන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකට ලොකු උගත්කමක් බුද්ධිමත්කමක් මේක ආචාර්ය මහාචාරය නුවණ තියෙන ඒ වගේ අයට විතරයි මේක තේරෙන්නේ එහෙම එකක් නෑ. මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් වුණේ යෝනිසෝ මනසිකාරය තියෙන කෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මය තේරුම් ගැනීම පිණිස තමා තුළ ඇතිකරගත යුතු දක්ෂතාවේ තමයි යෝනිසෝ මනසිකාරය. ධර්මය අහල තමා තුළින් නුවනින් විමසා බැලීමේ දක්ෂතාව. ඒකට කෙනවා යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරයේ හිඟන්නෙක් තුළ තියෙන්න්න පුළුවන්. බුද්ධ දේශනාවල සඳහන් වෙන සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා නගරක හිටපු කුෂ්ට හැදිච්ච හිඟන මනුස්සේ බණහල සෝවාන් පලට පත් වුණා. සුනීත සෝපාක වගේ අය එදා අසූචි කද කරගහගෙන ගිය පහත්යයි සම්මත රැකියාවල පහත්යයි සම්මත එදා තිබිච්ච සමාජ ක්‍රමයත් එක්ක ඒ කුලවලායි තමයි ඒ රැකියාවල්වලට නියුක්ත වෙලා හිටිය. එදකොට කිසිම අධ්‍යාපනයක් උගත්කමක් එවැනි අයට ඒ කාලේ අපේ බුදුහාන්දුරුව පහළ වෙච්ච කාලවල බ්‍රාහ්මණ ආගමේ වේද ග්‍රන්ථ ඒ බ්‍රාහ්මණ ශ්ලෝක ඒවා අහගෙන හිටියත් යමෙක් ඒ අහගෙන ඉඳල යන්තන් හරි ඒ ශ්ලෝකයක් කටපාඩන් කරලා කියනව ඇහුනත් ඒත් දඩුවන් කරා. උගත්කම ඉහල කුලවලායට පමණයි යොමු වෙලා තිබුණේ. හැබැයි සුනීත සෝපාක වගේ අයට පුළුවන් වුණා රහත්වෙන්. මේ බුද්ධ ශාසනය තුළ එකම ගාථාවහල ධර්මය අවබෝධ කරගත්තා අය හිටිය. සමහර කුඹුරු කොට හිටපු අය කුඹුරු වැඩ කරපු මිනිස්සු බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ අයට දහම් දෙස්වා. සමහරය අස්යෝ දමනය කරන අස්ස ධම්ම සාරතී කියලතින් අස්යෝ දමනය කරන අය අතර අග්‍රයි කියන. බුදුරජාණන් වහන්සේ අග්‍ර පුරිස ධම්ම සාරති මේ ලෝකෙ දෙව් මිනිසුන් නිවන් මගට හික්මෝන අය අතර අග්‍රයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අයි ළඟට ගිහිල්ල බණ කිව්ව. ඒ අය ධර්මය අවබෝධ කර.
තථාගතයන් වහන්සේ චාරිකාය වඩිනකොට මගතොටේ හම්බෙන මහපාරි මුණගැහෙන උන්වහන්සේව මුණගැහිලා කතා කරන ඒ බණ අහන පින් ඇති හැම දෙනාටම බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. පින් ඇති අය ධර්මය අවබෝධ කරා. ඒ නිසා මේ ධර්මය තේරුම් ගන්න නම් ඔබට මේ බණ අහන අය අතර ගත්තොත් අපි දන්නවා ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ විශාල පිරිසක් බණ අහනවා. ධර්මයට යොමු වෙනවා. මේ දේශනාවල් අන්තර්ජාලය ඔස්සේ ලක්හඬ ඔස්සේ විතරක් නෙමෙයි ඊළඟට නොයෙක් මාධ්‍ය ඔස්සේ අද ගොඩාක් මේ ධර්ම දේශනා අන්තර්ජාලයට බොහෝ පිරිසක් මෙවා පටිගත කළ මුදාහරිනවා. ඊළඟට ඒ දේශනා බොහෝ පිරිස ලංකාවේ ඉන්න මේක තේරෙන සිංහලෙන් තේරෙන තේරුම් ගන්න පුළුවන් බොහෝ පිරිස ලෝකෙ පුරා ඉන්න අය බණහනවා. එතකොට මේ බණහන අය අතර නොයෙක් උගත්කංවල අය එක කුලබේද ගෝත්‍රබේද එක පලාත්වල අය එක මට්ටමේ චරිත ඇති. සමහරලාවට බොහොම උගත්කමක් නැති ඉගෙන ගත්තේ නැති අකුරක් ලියන්න දන්න ඇති ඇගිලි අසන ගහන ඇති ඕන තරම් බණහන අය අතර. හැබැයි ධර්මයේ තේරෙනවා කියන දේ තේරෙන. ඒ නිසා මේ ධර්මය තේරෙන විදිහට වැටහෙන විදිහට අපි දුක්ඛ ආර්ය සත්‍යය අද තේරුම් ගන්න යම් උත්සාහයක් ගමු. පින්වතුනි අපි බලමු බුදුරජාණන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කරේ කොහොමද? ජාතිපි දුක්ඛං ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛ. ඔන්න ඔය විදිහට දුක්ඛ ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අපිට පෙන්නලා තියෙනවා. එතකොට මේකේ තේරුම ගත අපි එකින් එක තේරුම් ගන්න උත්සාහයක් ගමු. ජාතිපි දුක්ඛං ඉපදීම දුකයි. දැන් අපිට හොඳටම අපි ඉපදිලානේ ඉන්නේ. අපිට පේනවා අපිට දැනෙනවා. හැබැයි ඔබට ඔබ ඉපදිච්ච හැටි දුකක් කියලා ඔබට දැන් දැනෙන්නේ නැහැ. ඉපදිලා ගොඩක් කල්නේ. ඔබට බලාගෙන හිටියොත් නුවණින් විමසුවොත් උපදින්න ගිහිල්ලා දරුවෙක් මොන වේදනාවක්ද කියලා යම් මට්ටමින් තේරුම් ගන්න පුළුවන්. ඒක විමසන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකයි. අපි නිකන් ඉපදීම දුකක් ආය ඒක එහෙම නේද? ඔව් කියලා එහෙම අහගෙන හිටියොත් ඒ තුලින් ඔබට ඒක යෝනිසෝ මනසිකාරය නෙමෙයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ අපි නුවණින් විමසලා ඒක තමාට ගලපමින් උපදින දරුවෙක් විඳින දුක තමා තුළින් විමසල බලන. අන්න එතකොට තේරෙන ඇත්තනේ නම් ඉපදීම දුකක් නේ කියලා අන්න තමා තුළින් තමන්ට තේරෙන. ඒක මේ වගේ දැන් ඔබ හිතන්න. ඔබ නිකමට විමසලා බලන්න නුවණින් විමසනවා කියන්නේ ඒකයි. ඔබ විමසලා බලන්න කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ මේ විඥානයක් මව කුසකට ඇතුල් වුණාට පස්සේ තමයි නාම රූප ධර්ම වැඩෙන්නේ. ඒක ධර්මයේ පැහැදිලිව බුදුහාඳුරු දේශනා කරනවා. ඔය දීඝනිකාය මහා ප්‍රධාන සූත්‍රය වගේ දේශනාවල් වල බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දෙමව්පියන්ගේ එකතු වීමෙන් කලලයක් හටගත්තට පස්සේ විඥානයක් මේ කලලේ බැස ගන්නවා. අන්නේ කරුණු තුනම එකතු වුණාට පස්සේ ඒ තුල විඥානේ බැසගත්තට පස්සේ තමයි නාම රූප වැඩෙන්න පටන් ගන්න. එතකොට විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතන. නාම රූප ධර්ම හැටියට ආයතන 6ක් එතන හැදෙන්නේ. දරුවෙක් හැටියට ආයතන 6ක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. කුසක් ඇතුලේ වැඩෙන එක්ක බිත්තරයක් ඇතුලේ හරි එක්ක මව් කුසකින් හරි තෙත් පරිසරයෙන් හරි එක එක සත්‍යයන් එක එක ක්‍රම වලට පහළ වෙනවා. අපි කතා කරන්නේ මව් කුස උපත ගැනනේ. අපි මිනිස්සෙක්ගේ ඉපදීම ගැන අපි හිතන්නේ. එතකොට ඔබ හිතන්න මව් කුසක් ඇතුලේ මාස 9ක් සාමාන්‍ය මාස 9ක් හොයි ආසන්න කාලයක් මව් කුසේ දරුවෙක් වැඩෙනවා. ඔබ හිතන්න මාස 9ක් අර මව් කුස ඇතුලේ නිකන් වතුර බෝලයක් ඇතුලේ උණ්ඩි වෙලා හිර වෙලා ඉන්නකොට මොනතරම් වේදනාවක් දුකක් දැනෙනවද කියලා හිතන්න. දැන් ඔබට ඒක තේරුම් නැති වුණාට ඔබ විමසලා බලන්න. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ දන්නේ නෑනේ එහෙම එකක් නෑ. දරුවා කුසේ වැඩ විඥානේ තියෙන විඥානේ බැසගත්තට පස්සේ තමයි නාම රූප වැඩෙන්නේ. මව් කුස ඇතුලේ විඥානේ තියෙනවා සිහිය තියෙනවා. ඒ දරුවා කුස ඇතුලේ දඟලනවා හැරෙනවා සමහරට බඩට පයින් අනිනවා.
ඒක දරුවා බිහි කරන්න ඉන්න අම්ම කෙනෙක් හොඳටම දන්න දරුව බිහි කරපු අම්මල දන්න. කුස ඇතුළේ දරුව දඟලන හැටි දරුව හැරෙන හැටි ඒ කුසේ ඉන්න දරුව වැඩෙනකොට අම්මට හොඳට ඒක තේරෙන. එතකොට හිතන්න කුසක් ඇතුළේ හිරවෙලා මේ දවසක් 2-3 නෙමෙයි. මේ දරුවා හිරවෙලා උන්ඩි වෙලා ඇකිලිලා මවකුසක් ඇතුළේ. ඒ අම්ම නැකිටිනකොට පෙරලෙනකොට ඇවිදිනකොට ඒවත් දැනෙනවයි දරුවට. මාස 9ක් විතර මවකුසක් ඇතුළේ හිරවෙලා ඉන්නකොට දුකක්ද සැපක්ද එක දුකක්. ඊළඟට උපදින්න ගිහිල්ලා. ඔබ දන්නවා දරුවෙක් උපදිනකොට අඩාගෙන ගැබ් මල්ල තැවරිලා සමහර ලේ තැවරිලා මේ දරුව හිනාවීගෙන උපදිනවන මේ විශාල වේදනාවක් එක්ක උපදින්. ඒ වේදනාව තුළ අම්මත් විශාල වේදනාවක් ඉන්න. ඒ නිසා සමහර දරුව බිහි කරන්න කියලා එක්ක අම්මල මැරෙන. සමහර දරුව උපදිනකොට දරුව මැරිලා උපදින්නේ. ඒ වේදනාවත් එක්ක. එතකොට ඉපදීම දුකක්. ඔබ දැකලා ඇති උපදිනකොට සමහර දරුව නහයේ කටේ කංවොල මේ හැම සිදුරකම අසූචි ගැප් මල තැවරිලා ඉක්මනට වෛද්‍යවරු කරන්න පිරිසිදු කරනවා. හෝදනවා සුද්ධ කරනවා. ඒ දරුව අඩාගෙන උපදින්න කෑ ගහගෙන උපදින්. ඉපදිච්ච ගමන් මාස ගානක් කර වතුර බෝලයක් අස්සේ උන්ඩි වෙලා හිටපු දරුවෙක් මේ. ඉපදුනාට පස්සෙ මේ වාතාශ්‍රයට නිරාවරණය වෙනකොට මොන තරං හුලන් ටිකක් වැදුනත් වඩාගන්න කියත් ඔතල තිබ්බත් ඒ හමනිකන් ලූුණු සිවියක් වගේ. ඔබ දන්නවා තුවාලයක් හොඳවේගෙන එනකොට තුවාලෙක හම යන්තන් ගෑවුනත් රිදෙනවා. පුංචි දරුවෙකුට කොච්චර වේදනාවත්ද. ඊට පස්සේ ඔබ නිකං හිතන්න යෝනිසෝ මනසිකාරයකැන එක විමස බලනවා. ඊළඟට හිතන්න පොඩි දරුවෙක් උඩු බැලි අතට එක ගොඩි මළමුට්ට කරගෙන ඉන්නකොට මේ දරුවට ඉපදිච්ච ගමන් ඇවිදල නැකිල්ලා යනවා නෙමේ. පුංචි දරුවෙක් අවුරුද්ද සමාට මාස ගාන උඩු බැලි අතට මළමුට්ට කරගෙන අඩනවා යන්තම් පෙරලෙන්න දනගාන් නැකිටින්න වැටි හරි ඇවිදගන්න කොච්චර කාලයක් යනවාද. කතා කරගන්න ද අපි හිතම කොන්ද රිදෙනවා කියලා එක්කො බඩේ කැක්කුමයි ඔළුවරි දෙනවා. එක්කො මේ ළමයගේ අත යට වෙලා මොනවහරි වේදනාවක්ති කියන්නද කට ඇරලා කියාගන්න බෑ කතා කරගන්න බෑ අඩනවා එක තැන මළමුට්ට කරෙන එක්කො කෑගහනව අඩනවා මිසා. ඔබ හිතන්න ඉපදීම දුකක් කාටවත් මේ ලෝකෙ කිසිම කෙනෙකුට නෑ ඕක සැපක් කියලා කියන්න බෑ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා ජාතිපි දුක්කං ඉපදීම දුකක්. ඒක දුකක් හැටියටම විමසලත් දකින්න එක ආර්ය සත්‍යයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා වයසට යනවා. උපන්නා වූ සෑම සත්‍යයෙක්ම දින සති මාස අවුරුදු ගෙවි වයසට යනවා. එක දුකක්. ඒ වයසට ගියාට පස්සේ ඔබත් සමට වයසට ගියා යහගෙන ඇති තරුණා යහගෙන ඇති ළමයි මැදි වයසේ වයසට ගියා දිහා බලන්න. වයිසට යාම දුකකායක තමයි කියලා එහෙම නෙමේ ඔබ විමසන්න. ඔබ දැකල ඇති සමහර අය එක්ක තැන මළමුට්ට කරගෙන නැකිට ගන්න බෑ පණනෑ හැරෙන්න බෑ සමහරය හරෝනවා කොන්දෙ තුවාල වෙලා සමට කොන්ද කුණු වෙලා එක තැනම ඉඳලා වයසට ගිහිල්ලා කිසි දෙයක් කරගන්න බැරුව තැ සමහරය දැක්කට පස්සේ ඔබට වයසට ගිහිල්ලා වැහැරිලා සම්පූර්ණයෙන්ම දුරුවල වෙච්ච කෙනෙක් එක පාට දැක්කෝත් හම්බෝ ඕන්නෑ කියලා හිතෙනවා. අපිට නම් මෙච්චර දුක්විඳන්න ඕන්නෑ කියලා හිතනවා. හැබැයි මතක තියාගන්න එයාට ඒක හිතෙන්නේ. තන්හාවත් එක් අවිද්‍යාවත් එක්ක ජීවත් වෙනකොට ඔබ එක පාරට එහෙම කෙනෙක් දිහා දැකලා ඔබ හිතන්නේ ඔබ තාම ඒ තත්ත්වයට පත්වෙලා නැති නිසා. හැබැයි වයසට ගිය කිසිම කෙනෙක් තව මොහොතක් හරි දවසක් හරි පැයි කීපයක් හරි කෝම හරි පණ අල්ලගෙන මේ ශරීර කූඩු අල්ලගෙන ඉන්න තමයි උත්සාහ කරන්න. ඒක තමයි අවිද්‍යාව තන්හාාව තියෙන භයානක. වයිසට යාම දුකක්. ඊළඟට ලෙඩවීම දුකක්. ඔබට පේනවාද ලෝකයේ පුරා ඔබ බලන්න රෝහල්ලෝට ගිහිල්ල මොනතරන් රෝගද කියල මේ ශරීරය තියෙන කුණුප කොටස් එකින්නේ කරම් බලන් කොටසෙන් කොටස එක්කො කොන්්ඩ යනවා කෙස්වල ප්‍රශ්නයක් එක්කො රෝමකෝපවල නියපොතුවල ඉඳ හමේ
කොච්චර හමේ රෝග තියෙනවද. ඇස්වල ඊළඟට කනේ නාසේ දිවේ උගුරේ බඩවැල්වල පෙනහළුවල අක්මාවේ වකුගඩුවල මේ ශරීර හැම තැනම කොටසෙන් කොටස ගත්තොත් අද විශේෂඥ වෛද්‍යවරු ඉන්න හැම කොටසකම වකුගඩු සම්බන්ධ විශේෂඥවරු පෙනහළු සම්බන්ධ විශේෂඥවරු අක්මාව සම්බන්ධයෙන් විශේෂඥවරු ඇස සම්බන්ධ විශේෂඥවරු කන සම්බන්ධ මේ හැම දේකටම විශේෂඥ වෛද්‍යවරු ඇයි වෛද්‍යවරයකුටවත් මේ හැදෙන ලෙඩ ටික මේ ශරීරය මුල් කරගෙන මේ ඇගේ තියෙන ලෙඩ ටික අද කොච්චර දියුණු වෛද්‍යවරයකුට මුළු ජීවිත කාලෙම ඉගෙන ගත්තත් හොයාගන්න බැරි තරම් ලෙඩ රෝග මේ ශරීරය තුළ තියෙනවා. ඒ නිසා පිංගතුනි අපි දරාගෙන ඉන්නේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන කුණු ශරීරයක් අරගෙන අපි මේ ඇවිදින්. සමහරලා මේ වෙලාවේ ඔබට නිකම් මේ කොරෝනා මේක තමයි ලොකු රෝගයක් හැටියට වසංගත රෝගයක් හැටියට දකින්නේ. නමුත් මේ කය කොයි තරම් ලෙඩ රෝගවලට ගුහාවක්ද. ඔබ බලන්න මේ වසංගතයේ පැත්තක තියලා ඉස්පිරිතාලවල කොච්චර ලෙඩ්ඩු ඉන්නවද කියලා. අනිත් අසනීප නිසා. ඒ නිසා මේ ශරීරයේ මුල් කරගෙන මොන තරන්නම් මිනිස්සු ලෙඩද. උපන්දායිද සමහර දරුවෝ උපදින්නේ මෙක්කො ලෙඩක් එක්ක. අම්මල දරුවෝ වඩාගෙන ජීවිත කාලෙම ඉස්පිරිතාල ගානේ. පුංචි වයසේ මැරෙනවා නොඒක් අසනීපවලින්. තරුණ වයසේ මැරෙනවා ලෙඩ හැදිලා. මැදි වයසේ හැදෙනවා වයසට ගිහිල්ලා හැදෙනවා. එතකොට රෝගයට වයසක් නෑ. උස් පහත්කමක් නෑ. ඔබ දකින්න ඇති මේ පසුගිය වසංගත රෝගේ රජ කුමාරවරුන්ට රටවල්වල අගමැතිවරු අමාත්‍යවරු ලෝකෙ දන කුවේරයෝ මේ වෙනකොට මේ කොරෝන වසංගතයත් එක්ක ලෝකයේ පුරාව බන්තර්ජාලය ඔස්සේ හොයලා බලන්න ලෝකෙ ඉතාලිය යුරෝපයේ දියුණු රටවල එංගලන්තේ ඇමරිකා වගේ මේ රටවල් වල මියගිය අය අතර ලෝකෙ බිලියන පතියෝ ඉන්නවා. කෝටි ප්‍රකෝටිපතියෝ ඉන්න. ඒ රටවල්වල විශාල හෝටල් ඊළඟට නොයෙක් ගුවන්්‍යානාවල ඒ අයිතිය තිබ්බය ඒ වගේ රටේ මහා ඉහල කෝටිපතියෝ බිලියනපතියෝ මේ රෝගවලින් මිය යනවා. එතකොට තමන්ට ධනය තිබුණ කියලා ලෙඩ නොවීන්න පුළුවන්කමක් නෑ. තමන් දියුණු රටක හිටිය කියලා තමන් කොච්චර ආරක්ෂා වෙලා හිටිය කියලා. මං මේ වගේ කෙනෙක් තමන්ගේ උගත්කම කුලවත්කම උස්පහත්කං ඒ කිසිම දෙයක් රෝගයකින් බේරිලා ඉන්න හේතුවක් නෙමෙයි ඉපදුනානල් ලෙඩ වෙනවා. ඒ කාර්ය සත්‍යයක්. එයා රජෙක්ද සිටුවරයෙක්ද හිඟන්නෙක්ද ඒ කිසි දෙයක් නෙමෙයි අපි දරාගෙන ඉන්නේ ලෙඩ රෝගවලට ගොදුරක් වෙන කුණු ශරීරයක් එක්ක අපි ජීවත්තේ. ඒ නිසා හැම වෙලේම හිතන්න ලෙඩ වෙන ශරීරයක්. මේ බණ අහන වෙලාවේ අපි දන්නේනේ අපි හොඳට හිනා වෙලා නෑ මට නං එහෙම නෑ කියලා හිතෙන්න පුළුව. තාමනං අපි ඒ තරම් අවාසනාවන්තයෝ නෙමෙයි කියලා සමහරුන්ට හිතෙන්න පුළුව. හැබැයි අපි දන්නේ නෑ අපේ ඇගේ මොන ලෙඩ තියෙනවද. දැන් ඔබ බලන්න සමහර පිළිකා වගේ රෝග. හොයාගන්නකොට ඇඟ පුරා පැතිරිලා ඉවරයි. බොහෝ දෙනෙකුට හොයාගන්නකොට එක උඩුදුවලා ඉවරයි. දන්නේ නෑ එක්ක බඩේ අමාරුවක් කියලා ගිහින් බලන්නේ. පරීක්ෂණ කරගෙන යනකොට හොඳ කරගන්න බැරි තරම් මේ ශරීරෙ පුරාම දුවලා සම්පූර්ණ තමන්ගේ ශරීරයම විනාස කරලා ඉවරයි මේ රෝගේ. ඒ නිසා අපි කාටත් අපි දන්නේ නෑ කවදක් කොත්තන කොයි මොහොතේ මොනවගේ ලෙඩක් මොනවගේ විපතක් මොනවගේ අසරණතාවයක් අපිට ඇත්තේද. දැන් මේ කතා කරන්නේ තාම කායිකව ඇතිවෙන දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා මරණම්පි දුක්ඛං මරණය දුකක්. ඔබ හොඳට බලන්න මරණය දුකක්. මිනිස්සු මැරෙන්න ගිහිල්ල මැරෙන්න්න පනාදීනකොට මොන දුකක්ද කියලා ඔබ විමසල බලන්න. කවුරුත් ඔබ දැකලා තියෙනවද අහෝ සැපක් අනේ පණයන එක පුදුම සැපක් කියලා හිනාවීගෙන එහෙම මැරෙන්නෑ මිනිස්සු. මරණය ඉදිරියේ කෑ ගහනවා දං සමහරුන්ට කතා කරගන්න බෑ දඟලනවා. පණ අදිනකොට එක්කො දඟලලා හුස්ම ගන්න බැරුව හුස්ම හිරවෙලා එහෙම මිනිස්සු මැරෙන්නේ. ඒ නිසා මරණය කියන එක දුකක්. මරණම්පි දුක්කං වේදනාව. මේ හැම තැන මේක තමයි ජීවිතේ. අද ඔබට මේ මරණ දුක මරණයත් එක්ක දැනෙන දේවල් අද ඔබට ලෝකෙ අත්දකින්න පුළුව බලන්න මේ වසංගතය දිහාම් බලන්න දවසින් දවස කී දෙනෙක් නම් මේ යනවාද. අපි සමහර වෙලාවට අපිත් දවස ගානේ බලන අනේ අද කී දෙනෙක් මැරිලද. අද වෙනකොට කී දෙනෙක් මැල්ලද. දැන් කී දෙනාද අපි දවස ගානේ බලනවා.
අපිට තාම සමහල්ලාට ඔබට ඔබේ ඥාතියෙක් ඔබේ හිතවතෙක් ඔබේ ළඟම කෙනෙ ඔබේ හිතවතෙක් මේ තත්ත්වයට ගොදුරු වෙන තාක් කල් ඔබට මේක ලොකුට දැනෙන් නැතිවෙන්න පුළුවන්. තමන්ට මේ ප්‍රශ්නය අදාළ වෙන්නේ තමන්ට හෝ තමන් ළඟම ඉන්න කෙනෙකුට ඒ රෝගෙ වැළඳිච්ච වෙලාවට මොකක් හෝ අසනීපයක් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට මේ ලෝකයේ අද වෙනකොට ඔබ බලන්න සංඛ්‍යාලයකන 1,50,000කට එහා අද වෙනකොට මේ වෙනකොට මනුස්ස ජීවිත මේ රෝගෙන් අහිමි වෙලා තියෙනවා. එතකොට මේ අද තියෙන සංඛ්‍යාලේඛන ටික සමහරලාවට නිවැරදි දත්ත සමහර රටවල් දියුණු රටවල් වල විතරක් නෙමෙයි ලෝකේ සමහර රටවල් වල හරි ගණනයක් නැහැ. එක්කෝ ඒ ලෙඩේ හැදුනේ කොහොමද කියලා හොයාගන්න බෑ. ඔබ දකින්න ඇති සමහරට ඔබ අන්තර්ජාලය ඔස්සේ බලනවා නම් ලෝකේ සමහර රටවල් ඒ රටේ මැරුණට පස්සේ ඔය අප්‍රිකානු රටවල් උගන්ඩා වගේ රටවල් සමහර රටවල් වල සිදුවීම් දකින්න ලැබෙනවා. මිනිය පුච්ච ගන්න විදිහක් නෑ. දිග පෝලින් දවස් ගනම් මිනි පෙට්ටි තියාගෙන සමහරු මිනි පෙට්ටි මැරිච්චාය ගෙනහල්ල පාර අයින්වල මිනි පෙට්ටි දාලා පේමන්ටොල පාරවල්ල තැන්තැන්ගොල මිනි පෙට්ටි පිටින් දාලා යනව මිනිස්සු. එතකොට හිතාගණ්ඩ බෑයි සිදුවීම් දකිනකොට මේ ලෝක මෙහෙම දේවල් තියෙනවාද. මිනිස්සු පාර යනවා වාහන යනවා පාරවල් අයින්වල මිනි පෙට්ටි තැන්තැන්ගොල තියලා ගිහිල්ල. ගෙදර තියාගන්න බෑ දවස් ගණන් තියාගෙන ගඳ ගහන අන්තිමට ඉටිකොලවලින් ඔත්තල ගඳේ නැතිවෙන්න. උත්සගෙන යනවා වාහනවල මොනවය හරි බැඳගෙන යනවා කිලෝමීටර් ගනම් පෝලිම මිනී තියාගෙන පුච්චගන්න විදිහක් නෑ පෝලිම වැඩි. තැන් තැන්ගොල කොහි හරි දාලා යනවා. එතකොට අපිට පේනවා මේ වගේ හිතාගන්න බැරි සිදුවීන් අද ලෝකයේ මේ විපත් එක්ක සිද්ධ වෙලා තියෙනවා. දවසින් දවස මිය යන ප්‍රමාණය ගත්තොත්. ඔබ මේ ධර්ම දේශනා පෙළ ඉරිදා ලක්හඬ ගුවන් විදිලි ඔස්සේ යන මේ ධර්ම දේශනා පෙළ ශ්‍රවණය කරද්දි. දැන් ගිය සතිය මේ ධර්ම දේශනාව පටිගත කරද්දී ලක්ෂයක් 1,03,400ක් පමණ තමයි මිය ගිහිල්ලා තිබුණේ ගිය ඉරිදා වෙනකොට. එතකොට අද මේ ධර්ම දේශනාව මම පටිගත කරනකොට අද වෙනකොට 1,50,000ක් පමණ මිය ගිහිල්ලා තියෙන අන්තර්ජාලය තියෙන දත්ත. එතකොට බලන්න සතියක් ඇතුළත 50,000ක් පමණ මිනිස්සු සතියක් ඇතුළත මේ මිය ගිය 1,50,000ක් විතර මැරෙන මේ පහුගිය සතිය ඇතුළත එන්න මැරෙන ප්‍රමාණය ලෝකයේ වර්ධනය වෙන. එතකොට මේ ස්වභාවේ තව මාස කීපයක් ඉදිරියේ ලෝකෙ පැවතුනොත් කී ලක්ෂයක් මිනිස්සුන්ගේ ජීවිත මිය අයිද. කෝටි කීයක් මිනිස්සු අන්ත අසරණ භාවයකට පත්වේද. ඒ නිසා මරණය කියන එක කවදක් කොත්තන කොයි මොහොතේ අපි කරායනවද අපි කවුරුත් දන්නේ නෑ. ඒ නිසා පිංහතුනි අප්‍රමාදීවෙන් අප්‍රමාදීව කුසල් වඩන් මරණයට බයවෙන්න ඕන කෙනෙකුට හිතෙන්ට පුළන් අම්බූ මරණය ගන්නම් ඔහොම කියනකොට අපිට බය ඇති වෙනවා නිකම් මරණයට බයවෙන්න ඕන්නෑ එහෙම මොකටද මතකතියාගන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මරණයට බයවෙන්න ඕනෑ. හැබැයි මරණයට බයවෙන්න කෙනා මැරෙනවා වැඩක් නෑ මොකුත් කළ වැඩක් නෑ කියලා ඉන්න. මරණය භාවනාවක් වසයෙන් වඩනවා. මරණ සතිය ඒ මරණ සතිය වඩන්නේ මරණයට බිය උපදව ගන්න කෙන අප්‍රමාදීව කුසල් වඩන්. දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල ගාථාවක් කියන. අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිලා යනවා. තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක ඉක්මිලා යනවා. වයෝගුණන් අනුපුබ්බන් ජහන්ති උපන්නා වූ සත්වයා දවසින් දවස වයසට යනු. මරණයට ලංවෙනවා. ඒතම් භයං මරණය පෙක්කමානු. මරණය ඉදිරියේ මේ ලෝක සත්වයම් බයක් තැති ගැනීමක් ඇතිකර ගන්නට ඕනේ මරණයට බයවෙන්න ඕනේ. ඒ මරණයට බයවෙන කෙනා පුඤ්ඥානි කෛරාත සුකා වහති. ජීවිතයට සැපගෙනත් දෙන පින්කරගන්න මහන්සි වෙන්න ඕනෑ කියලා කියන. ඔන්න ඔය ගාථාවි තේරුම තමයි කාලය වේගෙන් ගෙවිලා යනවා දවල් රෑ දෙක ඉක්මිලා යනවා මේ ලෝකෙ සත්වයන් දවසින් දවස දවල් රෑ ගෙවිල මරණයට ලංවෙනවා මරණ ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදිව පින්කරගන්න ඕනෑ කියලා කියන. දැ මේ ගාථාව කියන්නේ දෙවි කෙනෙ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමයි මේ ගාථාව කියන්න. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව හොඳට අහගෙන ඉඳලා
මේ ගාථාවම බුදුරජාණන් වහන්සේ අන්තිම පදේ වෙනස් කරලා ආපහු කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේවතාව උබෝයි කියපු කතාවේ මෙන්න මේ විදිහට වෙනස් කරගන්න. අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවිල යනවා. ඒක හරි. තරයන්ති රත්තියෝ දවල් රෑ දෙකත් ඉක්මිලා යන වේගෙන් ගෙවිල යනවා. බලන්න දවස ගෙවෙනවා කියන එක හිතාගන්න පුළුවන්ද කියලා. දින සති මාස වේගෙන් ගෙවි ගෙවී යනවා. වයෝගුණන් අනුපුබ්බන් ජහන්ති. උපන්නා වූ සත්‍යයා දවසින් දවස වයසට යනවා මරණයට ලංවෙනවා. ඒතම් භයං මරණී පෙක්කමානු. මරණය ඉදිරියේ බයක් තැති ගැනීමක් ඇති කරගන්නට ඕන එකත් හරි. හැබැයි අර දේවතාව කිව්වේ පින් කරගන්න. බුදුරජාණන් වහන්සේ එතන පොඩ්ඩක් වෙනස් කරලා කියනවා මරණය ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීව මේ ලෝකයේ ගැනම තියෙන ඇල්ම අතහැරලා පංචකාමයන් මේ ලෝකෙ ගැන තියෙන ලෝකාමිසේ අතහැරලා නිවන් දකින්න වීරිය වඩන්න කියලා. පින අවශ්‍යයි. හැබැයි පින් විතරක් කරලා සෑහීමකට පත්වෙන්න එපා කියන. කොහොමහරි සසරෙන් මිදන්න ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් මිදන්න මහන්සි ගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ නිසා අපි මරණය ගැන අහනකොට ඔබට මේ බණහනකොට මරණබිය දැනෙනකොට ඔප අප්‍රමාදීව කළ යුත්තේ ධර්මාවබෝධයට මහන්සි ගැනීමමයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු විසඳුමක් ලැබෙන ක්‍රමය. එහෙම නැත්නම් අපි ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා. බුදුරජාණන් වහන්ස බොහොම ලස්සන්ට පෙන්වා. මේ සත්වයා නැවත නැවත උපදිනවා. නැවත නැවත ලෙඩ වෙනවා. නැවත නැවතත් වයසට යනවා. නැවත නැවතත් මැරෙනවා. නැවත නැවතත් සොහොනට අරගෙන යනවා. එතකොට මේ වගේ නැවත නැවත ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් යන සංසාර ගමනක් මේ සසර ගමනි භයානකකම තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ තාම මේ ඔබට විස්තර කරගෙන යන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛාරය සත්‍යය තුළ විස්තර වෙනවා පිය විප්පයෝගෝ දුක්කෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඒක අදාපිට හොඳට දැනෙනවා. දැම් බලන්න මේ ලක්සේ කහමාරක් විතර ලෝකෙ මිනිස්සු අද වෙනකොට මේ වසංගතයෙන් විතරක් මිය ගියා කියන්න. හැබැයි මේ වසංගතයෙන් ඔය සංඛ්‍යාලයකන තිබුණට ඔබ හිතන්න ඒ නිසාම බේට්ටිකක් ගන්න විදිහක් නැතුව තව කී ලක්ෂයක් මැරිල ඇද්ද කියලා. අද මේ වෙනකොට රෝහල්වල ලෝකේ පුරාම රෝහල්වල කොරෝන රෝගීන්ගෙන් පිරිලා. සාමාන්‍ය අසනීපයක් තියෙන කෙනෙකුට හදවස් හැත්කමක් කරගන්න කෙනෙකුට වකුගඩුවල ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට පෙනහළු ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ඒ කරගත්ත වෙනද වගේ බෙහෙත් ගත්ත දේවල් පර්යේෂණ ඔපරේෂන් කරගන්න ඒවා ශල්්‍යකර්ම ඔක්කොම දැන් අතර වෙලා ගොඩක් තැන්වල ඒවා කල්දා නොකරන්න විදිහක් නෑ. එතකොට ඒ හේතු කරගෙන අනික් ලෙඩ්ඩු තව කොච්චර මැරෙනවද. ඊළඟට සාමාන්‍යෙන් අද වනක් අසනීපයක් වුණාවත් ඔබට බෙහිත් ගන්න ගියත් කොච්චර මනුස්සේ අද පීඩාවට පත්වෙනවද. සාමාන්‍ය වුණක් හැදිලාවත් හෙම්බිරිසාාවක් හැදුනත් කැස්සක් හැදුනත් සාමාන්‍ය ලෙඩක් හැදුනත් තැනකට ගිය ගමන් ඒ අයි බයි වෙනවා. හම්බෝ කොරුණ රෝගයේද දන්න කියලා කිඹුහමක් ගියත් ළඟ ඉන්නයි දුවන මට්ටමක්තියෙන්. එතකොට මේ වගේ ස්වභාවයක් එක්ක තව කොච්චර නම් වෙන අසනීපවලින් රෝගාතුර වෙන මිනිස්සු මේ ලෝකෙ මේ යනවාද. ඔබ හිතන්න වයසට ගිහිල්ලා. අනිත් අයගේ උදව්පකාර ඇතුව ඉන්න ලෝකෙ දුප්පත් දිලිඳු රටවල්වල මිනිස්සු කීදනෙකුට නං මේ වෙලාව අද ලෝකයේ දියුණු රටවල් ප්‍රබල රටවල් ඔබ ඉන්දියාව ගත්තොත් කෝටි 130ක් පමණ ලෝකෙ දෙවනියට වැඩිම ජනගහනය ජීවත්වෙන රට මාසෙකට එහා දැම් මේ වෙනකොට සම්පූර්ණය මුළු රටම කටයුතු නවත්තලා. එදකොට මේ ඇදිරි නීතිය දාලා ඒ අතරතුර මිනිස්සු කොච්චර නංගෙවල්වල ගංවල කොටු වෙලා කන්න බොන්න නැතුව මිනිස්සු අසරණ වෙලා ඒ මිනිස්සුන්ගේ ජීවිතවල හදිසි ස්ප්‍රීතාලකට යාගන්න බෑ ඩොක්ට කෙනෙක් ළඟට යන්න බෑ බෙහෙත් ගන්න විදියක් නෑ කී දෙනෙක් නං අනිත් අසනීපොලි මිනිස්සු මී යනවද. එතකොට මේ කරදර ඉදිරියේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැම් මේ මැරෙන ලක්ෂ ගානක් මිනිස්සු මැරෙන කොටේ මැරෙන්න කවුද. කාගේ හෝ එක්කො සාමියෙක් කාට හෝ හිටපු තාත්ත කෙනෙ එක්කො කාගේ හරි අම්ම කෙනෙ ඒ දරුවන්ට හිටපු අම්ම කෙනෙක් නැතිවෙන්.
එක්ක කාගේ හරි සහෝදරේ කාගේ හරි සහෝදරයා. එතකොට ඒ වගේ ඒ අයගේ ජීවත් වෙලා ඉන්න පවුල්වල අනෙක් සියලු දෙනාට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙනවා. එක දුකක්. අපේ පවුලෙ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් 10ක්. මේක තමයි ලෝකෙ ඇත්ත. ඔබට සමහරලාට මේක ඇහෙනකොට අම්මෝ කියලා හිතෙන්න පුළුවන්. කැමති නෑ හිත එක හිතන්න. නෑ අපිට නං එහෙම නෑ අනි කියලා ඒ වගේ හිත එක පාරට ඒ වගේ දෙයක් භාරගන්න පිළිගන්න කැමති නෑ. හැබැයි මේ යථාර්ථයට ඔබට මූුණ දෙන්න සිද්ධ වෙන. කාට කවද කොතන කොයි විදිහට ඉස්සර වේද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා අප්‍රමාදීවෙන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක මුළු ජීවිත කාලෙ පුරාම අපි කොච්චරනං අපි හිතවත් අය අපිට ආදරය කරපු අය අපිට උදව්පකාර කරපු මිනිස්සු ළඟින් හිටපු මිනිස්සු ඔබ සමහල්ලාට ඔබේ අම්මතාත් ආච්චිසීය වෙන්න පුළුවන් සහෝදර වෙන්න පුළුවන් ඔබට අහිමි වෙලා ඒ අයි නැතිවීම තුළ වෙංවීම තුළ කොච්චරාණ්ඩල ඇද. බුදුරජාණන් වහන්සේ අනමතක්ග සංයුක්ත දේශනා කරනවා මහනෙන අම්මා නිසා හැඩූ කඳුළු මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩිය කෙන දීර්ඝ සසර ගමනේ අම්මාවරු නිසාම අඩල තියෙන කඳුළු ඊළඟට තාත්ත නැති වුණ අනේ අපේ තාත්ත නැති වුණා කියලා සසරය අඩල එක පුද්ගලයක්ගේ සංසාර ගමන දිහා ගත්තහම සසරේ හැඩූ කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩිය කියෙන. ඒ වගේ දීර්ඝ සංසාර ගමනක් යන පිරිසක් ඔබත් මමත්. ඒ නිසා මේක දුකක් ආර්ය සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ වැහිලා තියෙන දේ අපිට ඇරල පෙන්නනවා. මේ ඔක්කොම අවිද්‍යාවෙන් වැහිලා තියෙන. අපි මේ ඔක්කොම තියෙද්දී නෑ අපිට නං එහෙම නෑ වගේ ඉන්න හදනවා. අපි නිකං අමුතු විදිහට ඇඳල පැළඳලා අපි නිකම් බොහොම ලස්සන වෙලා අපි හිනා වෙලා ඒ විහිලු තහලු කරගෙන එහෙම අපි රූපයක් මවාගෙන අපි හිතනවා නෑ අපි මේ බොහොම සතුටින් යන අපි බොහොම හොඳින් ඉන්නේ. හැබැයි හිත ඇතුළෙන් අභ්‍යන්තරෙන් ගත්තාම ජීවිතය කොච්චර විඳෝනුවද මිනිස්සු. එතකොට අපි මේක තේරුම් ගත්ත කෙනාට තේරුම් ගන්නවා කියන්න විඳෝ ඉන්නවා කියන එක නෙමේ තේරුම් ගත්ත කෙනා දුක අවබෝධ කර ගත්ත කෙනෙ. දුකෙන් මිදෙන මාර්ගය හොයා ගත්ත කෙනෙ ඒක තමයි තේරුම් ගැනේ. ඊළඟට අපියෙහි සම්පයෝගෝ දුක්කෝ දුක්කාරි සත්‍යය තුළ තියෙනවා අපියෙහි සම්පයෝගෝ දුක්කෝ අප්‍රිය පුද්ගලයක් තරහකාරයෝ හතුරෝ ඊරිසියාකාරයෝ තමන්ට ජීවිතයේ කරදර කරන හිරිහැර කරන වද දෙන මිනිස්සු කොච්චරනන් ජීවිතය හම්බෙල ඇද්ද. ඉපදුනානන් ලැබෙනවා අම්මයි ඒ කාරි සත්‍යයක්. මේ ලෝකෙ කොහේ ඉපදුනත් කොහේ හිටියත් ඉපදුනොත් හතුරු හම්බෙන තරහකාරයෝ හම්බෙන ඉරිසියාකාරයෝ හම්බෙන. ඒක තමයි සංසාරි ස්වභාවේ. ඒ අය මුණ ගැහීම ඇසුරට ලැබීම ඒ අය එක්ක ජීවත්වෙන ස්ථමහරයිකර මුළු ජීවිතේම විදෝ තමයි ඉන්න වෙලා තියෙන්. කරන්න දෙයක් නෑ ඒක සංසාරි තමන් වපුරපු දේවල් ඒ සසරි දේවල් ඒවත් එක්ක තමයි ලැබෙන සමහරලාවට තමන්ට පෙම්වතා හැටියට හම්බෙන්නේ සංසාර හතුරෙක් වෙන්න පුළුවන්. සසර වෛර බැඳකෙනාපු කෙනෙක් හම්බෙනවා. මුළු ජීවිත කාලෙම ගුටි බැට කකා වේදනාවිඳවිඳ මැරිමැරි ඉපදමින් යන්න ඕනේ. ඒ වගේ සංසාරයේ සමාට රස්සාාව කරන තැන වෙන්න පුළුවන් ඉන්න ගෙදර වෙන්න පුළුවන් සමාට තමන් ඉන්න අනිත්තැන් වල වෙන්න පුළුවන් ප්‍රශ්න ගැටලු පීඩාවල් ඒවත් ඒක තමයි ජීවිතේ. ඒ නිසා මේක හොඳින් තේරුම් ගන්න. මේක තමයි සංසාරය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා යම් පිච්චන්න ලබති තම්පි දුක්කං. අර කියපු කරුණු ඔක්කොටෝම ගලපල තේරුම් ගන්න පුළුව. ඉපදීපදී යන කෙනා කැමති වෙනවනේ මටනම් මේ වගේ උපතක් එපා කියලා. හැබැයි ලැබෙන්නේ නෑ. අන්න කැමතිදේ නොලැබීමේ දුක. ඊළඟට ලෙඩ වෙන කෙනා කැමති වෙන අනේ මටනම් මේ වගේ ලෙඩ රෝග හැදෙන්න එපා. කැමති වුණා කියලා ලැබෙන්නේ ලෙඩ වෙනවා ඉපදුනාන ලෙඩ වෙන. වයසට යනය දැකලා කැමති වෙනවා. අනේ මටනම් මේ වගේ දුක්විද විද ඉන්න ඕන්නේ මන්නම් මෙහෙම දුක්විද ඉන්න ඕන්න මේ වගේ මටනං වෙන්න එපා. හැබැයි එහෙම වෙන්නේ ලෙඩ වෙනවා වයසට යනවා. මරණ ඉදිරි මිනිස්සු කැමති වෙන අනේ මට දැම් මැරෙන්න්න බෑ අනේ මාව බේරගන ඉල්ල මටනම් මැරෙන්න්න බෑ. හැබැයි මිනිස්සු මැරෙනවා. අන්න කැමතිදේ නොලැබීමේ දුක. ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට මිනිස්සු අඩනවා වැලපෙනවා කෑගහනවා කැමති වෙනවා.
අනේ අපේ ඥාතින් අපේ හිතවතුන් අපෙන් ඈත් කරන්න එපා. ඒ අය අපිෝ දාලයන්න එපා කියලා හිතනවා. හිතුව කියලා ලැබෙන්නේ නෑ අන්න කැමතිදේ නොලැබීමේ දුක. ඊළඟට තරහකාරයෝ හතුරු ඉරිසියාකාරයෝ හම්බෙනකොට මිනිස්සු මල් තියතිය ප්‍රාර්ථනා කරනවාන අසප්පුරු ශාස්ත්‍රයක් නොලැබේවා. කල්්‍යයාන මිත්‍රයම් පමණක් ලැබේවා. සත්පුරුස කල්්‍යයාන මිත්‍ර ඇසුර ලැබේවා කියලා හිතනවා. ඒ ප්‍රාර්ථනය හැබැයි සසර ඉපදීපද යන තාක් කල් හතුරෝ තරහකාරයෝ ඊරිසියාකාරයෝ කුඩුකේඩුකං කරන මිනිස්සු කොච්චරනන් සංසාරය අපිට හම්බෙනවාද. කැමති වුනා කියලා ලැබෙන්නේ. අන්න කැමතිදේ නොලැබීමේ දුක යම් පිච්චන්න ලබති තම්පි දුක්කා. එදකොට ඔය කියපු ඔක්කෝම ඔබ හොඳට හිතල බලන් ඉපදීම දුකක් ලෙඩවීම දුකක් වයසට යාම දුකක් මරණය දුකක් කැමතිදේ නොලැබීම දුකක් ඊළඟට ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රියන් සමග එකතුවීම දුක. ඔය වගේ බුදුරජාණන් වහන්සේ මානසිකව අපි විඳවන දේවල්. සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස. සෝක අපි ඕන තරං අඩල ඇති. පරිදේව නංගොත් කිය මිනිස්සු අඩනවා. හොදට බලන්න ජීවිතය අඩපු වාර නංගොත් කිය අඩල ඇති. දුක්ක දුක්විදි නෝ කොච්චර දුක්විඳල ඇද. දෝමනස්ස කියන්නේ හූල්ලනෝ. උපායාස යැනි සුසුම් හෙලනෝ. ඕක තමයි ජීවිතේ. හොඳට බලන්න ඔය කියපු ඔක්කෝම ජීවිතය හම්බෙලා නැද්ද කියලා. මේ සියල්ලම එකතු වෙච්ච තැන ඕක තමයි දුක දුක්කාරි සත්‍ය ඕක තමයි ජීවිතේ. ජීවත්වෙනවා කැන ඔය ඔක්කොම විඳෝ ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැබැයි අපිට මේක දුකක් කියලා දැනගත්තට දුකක් කියලා අපි විමසුවට ඒක තේරෙන කෙනා ඒ දුක යථාස භාවින් ගැඹුරු නුවනකින් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනා ඒක දකින්න හකුලෝබ කරුණු පහක් බුදුරජාණන් වහන්සේ විස්තර ඇතු අපිට දකින්න මගක් පෙන්නවා. ඒ තමයි සංකිත්තේන පංචුපාදානක් හන්දා දුක්කා. මේ කියපු දුක සංසේපයෙන් ගත්තොත් හකුලෝල ගත්තොත් ඔය විස්තර කරපු කෝම ඇතුළත් වෙලා තියන්නේ පංච උපාදානස්කන්දය තුළ. රූප උපාදානස්කන්දය වේදනා උපාදානස්කන්දය සංඥාඋපාදානස්කන්දය සංස්කාර උපාදානස්කන්දය විඤ්ඥාන උපාදානස්කන්දය කෙන මෙන්න මේ පංච උපාදානස්කන්දයමයි දුක. ඒ පංචුපාදානස්කන්ද දුකයි අවබෝධ කරන්නට තියෙන. එතකොට මේ චතුරාරි සත්‍යයට වෙන වෙනම කෘත්‍යය තියෙන. දුක අවබෝධ කරගත යුතුයි. දුකේ හට ගැනීම තන්හාාව ප්‍රහාණය කරගත යුතුයි. දුක නැතිවීම නිවන සාක්ෂාත් කරගත යුතුයි. දුක නැති කරන මාර්ගය ආර්යෂ්ඨායික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා හැටියට වැඩිය යුතුයි. එදකොට මේ විදියට චතුරාරි සත්‍යය වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙන. අද අපි කතා කරේ පළවෙනි ආරි සත්‍යය දුක්කාරි සත්‍යය. එදකොට ඒ දුක තේරුම් ගත්තට පස්සේ ඒ දුක අවබෝධ කරන්න තියෙන. ඒ අවබෝධ කරන්න නං අවබෝධ කරන්න කරුණු පහක් තියෙන. සංකිත්තේන පංචුපාදානක් කන්දා දුක් හකුලෝලගත්තෝ සංශේපෙන් ගත්තොත් පංචුපාදානස්කන්දයයි දුක. හොඳට මතකතියාගන්න මේ පංචුපාදානස්කන්දිය තියෙන්නේ ඇතිවෙන්නේ හටගන්නේ පවතින්නේ නැතිවෙන්නේ වෙන කොහෙවත් නෙමේ. තමා තුළ ඇසේ හටගන්නවා පංචුපාදානස්කන්දේ. කනේ හටගන්නවා පංචුපාදානස්කන්දේ. නාසේ තුළ හටගන්නවා පංචුපාදානස්කන්දේ. දිව තුළ හටගන්නවා පංචුපාදානස්කන්දේ. මේ ශරීරය තුළ හටගන්නවා පංචුපාදානස්කන්දේ. මනසේ හටගන්නවා පංචුපාදානස්කන්දේ. ඇස කන නාසය දිව ශරීරය මනස ආයතන හයක් තියෙනවා. මේට ආයතන කියලා කියන්නේ සංසාර ගමනක් හැදෙනවා. පංචුපාදානස්කන්දය තුළ පටිච්ච සම්පාදයක් හැදෙනවා. සසර ගමන හැදෙනවා. සංසාර ගමනක් සකස් වෙන නිසා තමයි මේවට ආයතන කියලා කියන්න. ඒ ආයතන හයක් තියෙනවා අපිට ඇස කණනාසේ දිවකය මනස. බුදුරජාණන් වහන්සේක තැනක දේශනා කරා මහනෙන මුළු ලෝකෙම අවබෝධ කරාවෙන්නේ. මේ ලෝක අපි ලෝක අවබෝධ කරන්න කියලා මිනිස්සු විශ්වය ගැන ග්‍රහතාරකාවන් ගැන වෙනත් ග්‍රහලෝක වල ජීවීන් ඉන්නවාද නැද්ද ඕවා හොය මුළු ජීවිතයම මහන්සියෙන. නමුත් බඹයක් පමණ
මේ ශරීරකූඩුව තුළ මේ ඇස කණනාසේ දිවකය මනසකෙන ආයතන හය තුළින් මුළු ලෝකෙම දකින්න උත්සාහ කරන්න කිව. මේ සියලු දේවල් එකතු කරන්නේ ගෝචර වෙන්නේ හැම දෙයක් එක්කම බැඳි බැඳි යන්න මේ ආයතන හයත් එක්ක. මෙන්න මේ ආයතන හයේ මේ යථහා ස්වභාව එකින් එක විමසල බලන්. එහෙම විමසල බලනකොට යාට දකින්න ලැබෙනවා. අපි සරලව තේරෙන විදියට ඉතාම සරලෝ චුට්ටක් බලමු. රූප උපාදානස්කන්දේ රූපය කියල කැන සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ ශරීරය තුළ අපේ මේ ඇස කණනාසේ දිවකය මනස මුළු ශරීරය මරම් බලන්න පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයක්. ඒව තව තවත් බෙද බෙදා බලන්න පුළුව. පටවි ධාතු කොටස් 20ක් ආපෝ ධාතු කොටස් 12ක් තේජෝ ධාතු කොටස් 4ක් වායෝ ධාතු කොටස් 6ක් හැටියට සතර මහා ධාතු කොටස් 42කට ධාතු මනසිකාරයේදි බෙදනවා. එතකොට ඒ වෙන වෙනම ගත්තත් ඒව හැදිලා තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන්මයි. තවත් බෙදාගෙන යනවා. ගැඹුරෙන්ම විමසනකොට රූප කලාපවලට බෙදෙනවා. එතකොට මේ හැම දෙයක් තුලම මේ ශරීරයේ මේ රූපේ අතහ ස්වභාවය සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපේ ආහාර සමුදය අරූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධ. අපි කන බොන ආහාර ප්‍රත්‍යයෙන් හටගන්න. ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන. එතකොට මෙන්න මේ රූපය තුළ හොඳට බලාගෙන ඉන්නකොට දකින්න ලැබෙනවා මේ රූපේ හට ගැනීමක් පැවතීමක් නැතිවීම. උප්පාදෝ පඤ්ඤා ඇති වයෝ පඤ්ඤා ඇති ත්‍රිතස් අඤ්ඤතත්තම් පඤ්ඤා ඇති කියන හට ගැනීමක් පේන්න තියෙනවා. නැතිවීමක් පේන්න තියෙනවා. ඒ පවතින ක්‍රියාවලිය තුළ වෙනස් වෙමින් අනිත්‍ය වෙමින් පවතීමක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය හොඳට දකින්න පුළුව. ඒ ස්වභාවේ දකින කෙනා රූපේ යථහා ස්වභාවය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ගැඹුරු නුවණකින් විදර්ශනා නුවණකින් යෝනිසෝ මනසිකාරයෙන් තමා තුළින් දකින. ඒ දකින්නේ ඇත්ත ස්වභාවය. ඊළඟට එයා වේදනාව මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේම ස්පර්ශය ප්‍රත්‍යයෙන් විඳීම් ඇතිවෙන. සැප විඳීම් දුක් විඳීම් උපේක්ෂා විඳීම් කියන මේ විඳීම් ඇතිවෙන. ඇහෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා නාසයට ගඳ සුවඳ දැනලා ඔය ඇතිවෙන හැම විඳීමක්ම ස්පර්ශය නිසා හටගන්නවා. ස්පර්ශ වෙනස් වෙනකොට විඳීම වෙනස් වෙනවා. අනිත්‍යයි වෙනස් වෙනවා. අන්නේ විඳීම යථා ස්වභාවය හේතු නිසා හටගත්තා. ඒ හේතුව වෙනස් වෙනකොට වෙනස් වෙනවා කියලා හොඳට නුවණින් විමසන්න කියන අනිත්‍යයි කියලා. එතකොට රූපය අනිත්‍යයි වෙනස් වෙනවා. වේදනාව ආයතන හයේම සැප වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා දුක් සැප රහිත විඳීමක් වේවා ඒකත් අනිත්‍යයි. ඊළඟට සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ඇහෙන් රූප හඳුනා ගන්නවා, කනෙන් ශබ්ද හඳුනා ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවෙන් රස, කයෙන් පහස මේ හඳුනා ගැනීම ඔක්කොම ඇති වෙන්නේ ස්පර්ශයෙන්මයි. එහෙමනම් ස්පර්ශ වෙනස් වෙනකොට හඳුනා ගැනීම වෙනස් වෙනවා ඒකත් අනිත්‍යයි. ඊළඟට සංස්කාර කියන්නේ චේතනා. ස්පර්ශයෙන්මයි හටගන්නේ. ඇහැට පේන රූප ගැන චේතනා පහළ වෙන රූප සංචේතනා. කනට ඇහෙන ශබ්ද ගැන චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රස ගැන චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා. මනසට එන අරමුණු ගැන චේතනා පහළ වෙනවා. ආයතන හයේම ස්පර්ශයෙන් තමයි චේතනාව ඇති වෙන්නේ. ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඔන්න දැන් එතනත් රූප වේදනා සංඥා සංකාර ඒ හතරම දැන් අනිත්‍යයි. රූපය ආහාර නිසා හටගන්න ආහාර වෙනස් වෙනකොට වෙනස් වෙනවා. වේදනා සංඥා චේතනා තුනම ස්පර්ශය ප්‍රත්‍යයෙන් හටගන්නවා ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඊළඟට නාම රූප නිසා තමයි විඥානය. මේ ඇස කන නාසය දිවකය මනස ආයතන හයම නාම රූපයන්ගෙන් හටගත්තේ. යමක නාම රූප පවතිනවා නම් එතන විඥානයක් හටගන්නවා. ඒ නාමරූප වෙනස් වෙනකොට විඤ්ඥාන වෙනස් වෙන ආයතන හයේම ස්පර්ශය ඇති වෙන්නේ ඇහැයි රූපයයි එකතු වෙන්න විඤ්ඥානයත් එක්ක. ඒ විඤ්ඥාන වෙනස් වෙන හැම වෙලේ නාමරූප වෙනස් වෙද්දි වෙනස් වෙන. එනම් ඒ අනිත්‍යයි. ඔය විදිහට මේ පංච උපාදානස්කන්ධය අපේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය තුළ පවතින රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංච උපාදානස්කන්ධය හොඳට ගැඹුරින් විමසලා තමාගේ ශරීරය තුළ පවතින හැටි තමා තුළින් දකින්න ඕන. මේ ධර්මය ඕපනයකයි. තමා තුළින් විමසන්නේ තමා තුළින් දකින්නේ.
ඒ විදියට තමා තුළ පවතින හැටි දකින කෙනා ඒ ගැන හොඳට විමසනකොට දකින්නේ ලක්ෂණ 3. ඒ තමයි අනිත්‍ය. හේතු නිසා හටගත්ත දේවල් හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් යන් නිච්ඡන් තන් දුක්ඛං. ඒ කාන්තෙන් ඒක නිසා දුක හට ගන්නවා. යන් නිච්ඡන් තන් දුක්ඛං තදනත්තා. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට පවත්වන්න බෑ. අනාත්මයි. එහෙනම් අන්නේ ලක්ෂණ 3 දකිනවා. ආයතන 6 තුල පංච උපාදානස්කන්ධය තුලම දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ. ඔන්න ඔය ත්‍රිලක්ෂණේ හොඳට නුවණින් විමසන කෙනා දුක අවබෝධ කරගන්න කෙනෙක්. එයා තමයි දුකෙන් මිදෙන්නේ. ඒ නිසා දුක අවබෝධ කරගන්න නම් මේක තමයි ධර්මයේ භාරය. ඔබ මොන බණ ඇහුවත් පූජාවල් කරනවා, පින්කම් කරනවා, පෙරහැරවල් යනවා, සාදු කියනවා, මල් පූජා කරනවා, ඔය ඔක්කොම කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ මොනවද? අනේ අපිට නිවන් අවබෝධ කරගන්න ලැබේවා. අනේ අපිට ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වේවා. ඔන්න ධර්මය අවබෝධ කරගන්න අවශ්‍යම හරය. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය බුදු කෙනෙක් පහළ වෙලා අපිට දේශනා කරේ අවබෝධ කළ යුතු ආර්ය සත්‍ය 4ක්. ඒ ආර්ය සත්‍යයේ අවබෝධ කළ යුතු පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය තමයි ඔබට තේරෙන විදිහට බොහොම සරලව කියලා දුන්නේ. මේක ඔබ විමසන්න, නුවණින් හිතන්න, යෝනිසෝ මනසිකාරයේ දෙන්න. එතකොට තව තවත් ඔබට තේරෙනවා. මේ ලෝකයේ දිහාම බලන්න. ඇත්තටම ලෝකෙ පවතින්නේ දුක තුල නේද? මේ මිනිස්සු මොනතරම් මේ දුක විඳවිඳා දුක තුලම නේද යන්න උත්සාහ කරන්නේ. මනුස්ස ලෝකෙත් මෙහෙමනම් අපායවල් කොහොම ඇද්ද? සතර අපාය වැටිච්ච සත්වයෙක් මොනතරම් දුකක් විඳිනවද? ඔබ විමසනකොට ඔබට සංසාර බයක් ඇති වෙනවා. ඔබට අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න වීරිය උපදිනවා. විමසන කෙනාට තමයි, මරණය ගැන හිතන කෙනාට තමයි, සසර බිය දකින කෙනාටයි අප්‍රමාදී භාවය උපදින්නේ. බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනේ හැම වෙලෙම හිතන්න. වය ධම්මා සංඛාර, මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. මේ හැමදේම හටගෙන පැවතිලා විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්න, අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් දේශනා කරලා උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පෑවේ. ඒ නිසා මේ ලෝකයේ තුල අද වෙනදටත් වඩා හොඳටම මරණ බය, රෝග බය, මිනිස්සුන්ගේ අසරණකම්, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, මේ ඔක්කොම හොඳට දැනෙන කාලයක්. දැන්වත් ධර්මයේ දියුණු කරගන්න වීරිය වඩන්න. වෙනදට වඩා ජීවිතේ අඩුපාඩු හදාගන්න උත්සාහ කරන්න. දැන්වත් හැදෙන්න උත්සාහ කරන්න. ධර්මයට යොමු වෙන්න. ඉතින් ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන අප්‍රමාදීව උතුම් ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබ ඒ ශ්‍රවණය කරනු ලැබුවේ ලක්හඬ සිත නිවන බුදුබණ ඉරිදා ධර්මානුශාසනාවයි. දේශකයන්න් වහන්සේ හොරණ සීලසුව අරණ භික්ෂුගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්ම සුවබ සැමට තෙරුවන් සරණයි.